රුවන්වැලි මහා සෑය බිමටම කඩාගෙන වැටෙනවා. කවුරුත් දන්නේ නැහැ. අබේගිරිය ජේතවනයේ විනාශ වෙනවා බදන්න බැරි ගස් හැදෙනා මේවයේ. කිසි මිනිස්සෙක් දන්නේ නැහැ. නැවත වතාවක් මේ ශිෂ්ටාචාරයේ සැරින් සැරේ කඩාගෙන වැටෙන්න ගියොත් අපිට කවදාවත් රටක් විදිහට ජාතියක් විදිහට ඔළුව උස්සලා ඉස්සරහට කරනවද? එබ්බන් කටුවේ සොහන කියන්නේ දුප්පතුන්ගේ සොහනක් කියලා. දුප්පතුන්ගේ මිනී වල්ලපු තැනක් හොයාගන්න නැහැ. අයිබෝවන්. ලංකාවේ නිර්මාණය වුණු ප්‍රෞಢ නගර දෙකක්. ලංකාවේ වැඩිම කාලයක් අග නගරයේ විදිහට තිබුණු නගර දෙකක්. නිර්මාණය වුණු විදිහ ඒ වගේම ඒ ප්‍රෞಢ නගර දෙක ඒ ප්‍රෞಢ ශිෂ්ටාචාරය විනාශ වුණු විදිහ. ඊටමත්ම ආදරේ මතක් කරනවා. ඉවසීමෙන් බලන්න. ඉවසීමෙන් ඉගෙන ගන්න. අපේ මේ පැරණි නගර දෙක අපේ ශිෂ්ටාචාරයේ අපේ උරුමයන් දෙකක් නිර්මාණය වුණේ කොහොමද වගේම මේ උරුමයන් දෙක අපිට අහිමි වුණේ කොහොමද කියලා. ලොකු සාකච්ඡාවක් ලොකු කතාබහක් මෙතන තියෙනවා. හැබැයි මට මේ සියලු දේවල් ඔබට ඉදිරිපත් කරන්න ඔබට තහවුරු කරන්න ලොකු කාලයක් අරගන්න බෑ. ඒ නිසා කෙටි කාලයක් තුල මම මේ කරුණු දෙක හැකිතාක් දුරට ඔබට තහවුරු කරන්න උත්සාහ කරන්නම්. ප්‍රබල නගර දෙකක් නිර්මාණය වුණු විදිහ මොනවාද මේ නගර දෙක? එකක් අනුරාධපුරය, අනිත් එක පොළොන්නරුව. මේ නගර දෙක කේන්ද්‍ර කරගෙන නිර්මාණය වුණු ශිෂ්ටාචාරය අපි කියන රජරට ශිෂ්ටාචාරය, එහෙම නැත්නම් ජලාශෘත ශිෂ්ටාචාරය, එහෙම නැත්නම් පළමු නාගරීකරණය. පළමු නාගරීකරණය නිර්මාණය වෙනවා. පළමු නාගරීකරණය සිදු වෙනවා අපේ රටේ පළමු නගර ටික නිර්මාණය වෙනවා. ඒ වගේම මේ නගර විනාශ වෙලා යනවා. රජරට ශිෂ්ටාචාරයේ විනාශ වෙලා යනවා. වල් බිහි වුණු ප්‍රදේශ බවට මේ ප්‍රදේශපත් වෙලා යනවා. ලොකු සාකච්ඡාවක ආරම්භය. කොහොමද මේ නගර නිර්මාණය වුණේ? මේ නගර නිර්මාණය වෙන්න ඉස්සෙල්ලා අපි කතා කරගන්න ඕන නගරයක් කියන්නේ මොකක්ද? නගරයක් නිර්මාණය වෙන්න අවශ්‍ය කරන පසුබිම මොකක්ද? අපි දකිනවා අපේ වර්තමානයේ තියෙන නගරවලට ගියාම මේ ක්‍රමවත්ව නිර්මාණය කරපු වීදි පාරවල් ගොඩාක් නගරවල තියෙනවා. ඒ වගේම පරිපාලන ගොඩනැගිලි තියෙනවා. ඒ වගේම ක්‍රමවත්ව ඉදි කරපු නිවාස අපි සමහර අවස්ථාවල දකිනවා. අපවිත්‍ර ජලය බැහැර කරන් නිර්මාණය කරපු කානු පද්ධති, නිසි ජලය ගෙන යෑමේ ක්‍රම අපි නගර තුල දකිනවා. හැබැයි නගරයකට ගිහිල්ලා හරියට මේ නගර දිහා බලාගෙන යද්දී අපිට පේන තවත් දෙයක්. මේ නගර අසීමාන්තික විදිහට මිනිස්සු විසින් දූෂණය කරලා, කැත කරලා, එහෙම නැත්නම් විනාශ කරලා තියෙනවා. ගොඩනැගිලි තියෙනවා, පාරවල් තියෙනවා, විධිමත් ආකාරයෙන් වතුර ගෙනියන්න, ජලය ගෙන යන නිර්මාණය කරපු ජල මාර්ග තියෙනවා, පරිපාලන ගොඩනැගිලි තියෙනවා, ළමා උද්‍යාන තියෙනවා. ඒ වගේම නාට්‍ය බලන්න, චිත්‍රපට බලන්න නිර්මාණය කරපු විනෝදාස්වාදය සඳහා ඉදි කරපු තැන් තියෙනවා. නගරයකට අවශ්‍ය කරන සියලුම භෞතික පහසුකම් ටික තියෙනවා. හැබැයි නගර විනාශ වෙලා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? නගරයක් නිර්මාණය වෙද්දී ඒ භෞතික පහසුකම් නිර්මාණය වෙනා වගේම නගරයකට අවශ්‍ය කරන තවත් දෙයක් තියෙනවා. නගරය නිර්මාණය වෙද්දී බලපාන අවශ්‍ය කරන අනිත් දේ තමයි මිනිස්සුන්ගේ නාගරික චින්තනය. නාගරික චින්තනයක් නැතිව භෞතික නිර්මාණ කොච්චර නිර්මාණය වුණත්, කොච්චර ඇති වුණත් ඒ නගරය නගරයක් විදිහට පවතින්නේ නැහැ. උදාහරණයක් විදිහට කොහරි ගමක ඉන්න මිනිස්සු කණ්ඩායමක් ග්‍රාමීය ජනතාව අවතක්සේරු කරනවාවත් ඔවුන්ට යම් විදිහක අපහාස කිරීමක්වත් නෙමෙයි කරන්නේ. මම නාගරික චින්තනය පිළිබඳවයි පැහැදිලි කරලා දෙන්නේ. ග්‍රාමීය මිනිස්සු කණ්ඩායමක් ඒ ගමෙන් ඉවත් කරලා ඒ ගම
නගරයක් බවට සංවර්ධනය කරනවා. ගොඩනැගිලි, මන්මාවත්, සංවේදන කටයුතු, ප්‍රවාහන පහසුකම්, විනෝදාස්වාදයේ සඳහා ස්ථාන මේ හැම දෙයක්ම නිර්මාණය කරලා අර මිනිස්සු කණ්ඩායම මේ ගමේ ජීවත් වුණු මිනිස්සු කණ්ඩායම නැවත වතාවක් එතෙන්ට ගෙනල්ලා පදිංචි කරවනවා. සමහර එතනට මිනිස්සු බලයි ගමේ තිබුණු වැව කෝ කියලා වැව නැහැ. වැව වෙනස් වෙලා. සමහර බලයි තිබුණු අම්බලම කෝ කියලා අම්බලමක් නැහැ. පැරණි දේවල් කෝ කියලා බලයි තමන්ගේ ගේ තිබුණු තැන බලයි කොහෙද කියලා දැන් ගේ නැහැ දැන් තියෙන වෙනම දේවල් ටිකක්. කාට හරි කෙනෙකුට කියන්න පුළුවන් දැන් ඒක නගරයක් කියලා. භෞතික දේවල් හැදුන ඒක ඇත්ත. හැබැයි භෞතික දේවල් නිර්මාණය වුණාට ඒක නගරයක් නෙමෙයි. සැබෑ නගරයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද එතන ජීවත් වෙන මිනිස්සු තුළ නාගරික චින්තනය ඇත්තේ නැහැ. ඒ මිනිස්සු ගාව නාගරික චින්තනයක් නැහැ. තාමත් ජීවත් වෙන්නේ ග්‍රාමීය චින්තනයක් ඇතුලේ. ග්‍රාමීය චින්තනය ඇතුලේ ජීවත් වෙන තාක්කල් භෞතික දේවල් කොච්චර නිර්මාණය කළත් භෞතික දේ විනාශ වෙනවා මිසක් ඒ නගරේ විනාශ වෙනවා මිසක් සැබෑ නගරයන් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් ඉස්සල්ලා මිනිස්සුන්ගේ නාගරික චින්තනය නිර්මාණය වෙන්න ඕන. අනුරාධපුර පොළොන්නරු නගර නිර්මාණය වෙද්දී ඒ වගේම දකුණේ මාගම කියන නගරය නිර්මාණය වෙද්දී ප්‍රධාන නගර තුනක් ලංකාවේ මුලින්ම නිර්මාණය වුණු. ලංකාවේ මුලින්ම නිර්මාණය වෙන නගරය අනුරාධපුරය. ඒ වගේම අනුරාධපුරයට සාපේක්ෂව නිර්මාණය වුණු අනිත් නගරය මාගම. අනුරාධපුරයේ බිදවැටේදී නිර්මාණය වෙන නගරය ඒ තමයි පොළොන්නරුව. මේ නගර තුන නිර්මාණය වෙද්දී මිනිස්සුන්ගේ නාගරික චින්තනය හොඳටම නිර්මාණය වෙලා තිබුණා. කොහොමද මිනිහෙක්ගේ නාගරික චින්තනය නිර්මාණය වෙන්නේ? මේකට බලපාන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එක කාරණයක් රටේ අභ්‍යන්තරිකව සිදුවන ආර්ථික දියුණුව. රටත් තුල ආර්ථිකමය වශයෙන් දියුණුව සිදු වෙද්දී මිනිස්සුන්ගේ ආර්ථිකයේ දියුණුව වෙද්දී මේ මිනිස්සුන්ගේ නාගරික චින්තනය ටික ටික හැදෙන්න පටන් ගන්නවා. අපේ රටේ මේ දේ වෙන්න පටන් ගත්තා. ඒ වගේම විදේශීය රටවල් සමග පවත්වන සම්බන්ධතාවය. විදේශීය සම්බන්ධතා මේකත් බලපෑවා බලපානවා නාගරික චින්තනයන් නිර්මාණය වෙන්න. අපේ රටේ මේ දේවල් සිදු වුණා. මිනිස්සුන්ගේ ආර්ථිකය ටික ටික දියුණු වෙන්න පටන් ගත්තා. අභ්‍යන්තරිකව ආර්ථිකය දියුණු වෙන්න පටන් ගත්තා. සකස් වුණා. ඒ වගේම විදේශීය රටවල් සමග අපේ මිනිස්සු සම්බන්ධතා නිර්මාණය කරගත්තා. අපි දන්නවා අපේ රටේ ඉතිහාසය අධ්‍යයනය කරද්දී ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය කියලා අපිට යුග හම්බෙනවා. පූර්ව ඓතිහාසික යුගයේ වෙද්දී එමන් නැත්නම් ක්‍රිස්තු පූර්ව 2400 විතර වගේ කාල සීමාවෙද්දී අපේ රටේ මිනිස්සු කෘෂි කර්මාන්තයට නැඹුරු වෙලා ගොවිතැන් කරලා ඒ තුලින් වත්කම් උපයන්න පටන් ගත්තා. සමහර ගොවියන්ට හම්බුණා වගා කරන්න, සමහර මිනිස්සුන්ට වගා කරන්න හම්බුණා වඩා හොඳ භූමියක් තියෙන ප්‍රදේශ. ඒ දක්ෂ පුද්ගලයෙකුට එහෙම භූමියක් හම්බුනහම ඒ පුද්ගලයාක හොඳට වගා කරගෙන හොඳ අස්වැන්නක් අරගන්නවා. සමහර පුද්ගලයන්ට වඩා හොඳ භූමියක් හම්බෙන්නේ නැහැ. සමහරට ඒ පුද්ගලයා දක්ෂත් නැහැ. ඒ කියන්නේ ඔට ලොකු අස්වැන්නක් අරගන්න වෙන්නේ නැහැ. අස්වැන්නක් අරගන්නවා ඊළඟ කන්නේ අස්වැන්න අරගන්නකන් එයාට ජීවත් වෙන්න කණ්ඩ ඒ ලැබුණු අස්වැන්න මදි. අස්වැන්න වැඩි කෙනෙක් ගාවට ගිහිල්ලා ඉල්ලනවා. මං ඊළඟ කන්නෙන් අස්වැන්න අරගෙන දෙන්නම්. මට එතකන් වීමල්ලක් දෙන්න. අට කතාවල තියෙනවා. ඊළඟ කන්නේ වගා කරලා මගේ අස්වැන්න ලැබුණාම දෙන්නම් මේක. ණය පියවන්නම්. මොනවද මේ කරන්නේ? ණයක් ගන්නවා. අද නම් මුදල් ණයට ගත්තට එදා ණයට ගත්තේ වී ධාන්‍ය. අන්න සමාජයේ ස්තරායනයක් හැදෙනවා. මොකද මේ ස්තරායනය කියන්නේ? ස්තරවලට බෙදෙනවා. දුප්පත් පොසත් ભેදයන් නිර්මාණය වෙනවා. නගරයක් නිර්මාණය වෙද්දී අනිවාර්යයෙන්ම සමාජ ස්තරායනයක් ඇතිවීම, දුප්පත් පොසත් ભેදයක් නිර්මාණය වීම අත්‍යවශ්‍ය කරුණක්. කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් දුප්පත් පොසත් ભેදයන් නිර්මාණය වෙන එක නරකයිනේ. හොඳ නැහැ. දුප්පත් මිනිස්සු මොකටද? හැම එක්කෙනා පොසත් මිනිස්සු වෙන්න ඕන. ඇත්ත. දුප්පත් පොසත් ભેදයන් නිර්මාණය වීම බාහිරින් බලද්දී නරකයි. නමුත් නගරයන් නිර්මාණය වෙද්දී මේ දේ අත්‍යවශ්‍ය කරුණක්. ස්තරායනයන් නිර්මාණය වීම, දුප්පත් පොසත් ભેදයන් නිර්මාණය වීම අත්‍යවශ්‍යයි.
වෙන්න හොඳ නැති එක දෙයක් තියෙනවා. මොකක්ද ඒ වෙන්න හොඳ නැති දේ? දුප්පතා අධික දුප්පතා වෙලා පෝසත් මිනිස්සයා අධික පෝසතෙක් වෙන්න හොඳ නෑ සමාජය තුලේ. අපි දකින්න ඕන තරම් සමහර අධික ධනපතියෝ ධන කුවේරයෝ දුප්පත් මිනිස්සුන්ට ඒ අධික ධනපතිය ධන කුවේරයා ළඟට යනවා තියා මොන වගේද කියලාවත් ඒ පුද්ගලයාව අඳුන ගන්න දැක ගන්න බලා ගන්නවත් හම්බෙන්නේ ඒ තරම් දුරස්ත වෙලා ඉන්නේ. දුප්පතා අධික දුප්පතෙක් වෙලා කන්න දෙයක් ඇත්තේ නැහැ. පෝසතා අධික පෝසතා වෙලා අධික ධනවතෙක් වෙලා මෙන්න මේ తත්වය හොඳ නැහැ. සමාජ ස්තරායනයක් නිර්මාණය වෙනවා. දුප්පත් පෝසත් ભેදයක් නිර්මාණය වෙනවා. කාලයක් යද්දී මේ නිර්මාණය වුණු පෝසතුන්ට ධනවතුන්ට අත්‍යවශ්‍ය වෙනවා අර පෝසත් මිනිස්සු කණ්ඩායමට අත්‍යවශ්‍ය වෙනවා දුප්පත් මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න. වෙනස් වෙලා ජීවත් වෙන්න මේගොල්ලන්ට අවශ්‍ය වෙනවා. ඒකේ ප්‍රතිඵලය දුප්පත් මිනිස්සුන්ට වඩා වෙනස් දේවල් මේගොල්ලෝ කරන්න පටන් ගන්නවා. සමහර රූපලාවන්‍ය කටයුතුත් කරනවා. විදේශ වලින් ගෙන්නන භාණ්ඩ මේගොල්ලෝ පාවිච්චි කරන්න පටන් ගන්නවා. ආනයනික භාණ්ඩ මේගොල්ලෝ භාවිතා කරන්නේ. අනිත් අයට වඩා දුප්පත් මිනිස්සුන්ට වඩා වෙන් වෙලා ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා. අපිට ওই தත්වය හොඳටම දකින්න පුළුවන්. පූර්ව ඓතිහාසික යුගයේ මිනිස්සු භාවිතා කරපු මිනිස්සුන්ගේ මිනි ආදාහනය කරපු සොහොන් තියෙන ශිලා මංජුසා සොහොන්, මැටියොරු සොහොන්, බරණි සුසාන මෙන්න මේ සොහොන් වලට ගියපුවාම ඒ සොහොන් වලින් හම්බෙලා තියෙන භස්මාවශේෂ සමග ඒගොල්ලෝ භාවිතා කරපු නොයෙකුත් දේවල් දිහා බලද්දී අපිට හොඳට පැහැදිලි මේ මිනිස්සු අනිත් අයගෙන් වෙනස් වෙන්න උත්සාහ කළා. හොඳට කල්පනා කරන්න දුප්පත් මිනිස්සේ මිය ගියාට පස්සේ මිය ගිය මිනිස්සයාගේ මිනිය කොහේ හරි තැනක ගෙනහිල්ලා වලලනවා. සතියක් යනවා දෙකක් යනවා මාස දෙකක් තුනක් යනවා 3 මාසෙ දාන දෙන්න යනවා. ආගමික චාරිත්‍ර වාරිත්‍ර කරන්න යනවා. මිනිය වල්ලපු තැන හොයාගෙන යනවා කොහෙද මිනිය වැල්ලුවේ හොයාගන්න බෑ. වල්ලපු තැන පස්කොඩ ඇතුළට කඩාගෙන වැටලා එතනම තවත් තැනකින් තවත් මිනියක් පලලා අපේ ඥාතිය වැල්ලුවේ අතනද මෙතනද කියලා හොයාගන්න බෑ. ඕන තැනක් කිරිවෙලා කොහේ හරි තැනකින් පහන පත්තු කළා බැරිනම් පහන පත්තු කරලා තියෙන්නේ වෙනත් පුද්ගලයෙක් මිය ගිහිල්ලා වල්ලපු වලක් උඩ. මාස 3ක් යද්දී අපේ මිනියක් වල්ලපු තැනක්වත් හොයාගන්න බෑ. හැබැයි ධනපතියන්ගේ සොහොන් තියෙනවා අවුරුදු 10යි 15යි 50යි 100යි 200යි 300යි සල්ලි දීලා සොහොන් නඩත්තු කරනවා. වර්තමානෙත් ඒ වගේ තැන් අපි දකිනවා ඔයගොල්ලෝ දකිනවා. ඉබ්බන් කටුවේ සොහොන පූර්ව ඓතිහාසික යුගයේ සොහොන. එහෙනම් ඔබ විශ්වාස කරනවද ඉබ්බන් කටුවේ සොහොන කියන්නේ දුප්පතුන්ගේ සොහොනක් කියලා? දුප්පතුන්ගේ මිනී වල්ලපු තැනක් හොයාගන්න නැහැ. දුප්පතුන්ගේ මිනී ආදාහනය කරපු තැනක් හොයාගන්න නැහැ. රාංචමඩමෙන් හම්බෙන්නේ ඉබ්බන් කටුවෙන් හම්බෙන්නේ ව්‍යාපහුවේ ගල් සොහොන් කනත්ත කියන්නේ ගලේ වෙල යටිගල් පොත්තේ සුසානේ කියන්නේ. ඒ වගේම රුවන්වැලි නිකවල මුල්ල කියන්නේ. බෙරගල කියන්නේ මේ ඔක්කොම එදා ජීවත් වුණු ධනපතියන්ගේ සොහොන්. ඔවුන්ගේ මිනී ආදාහනය කරපු තැන්. ඒවැය තිබිලා හම්බෙන්නේ ආනයනික පබළු මාල. ඒවැයෙන් හම්බෙන්නේ ආනයනික විවිධ භාණ්ඩ. එහෙනම් මෙන්න ස්තරායනය නිර්මාණය වෙද්දී පෝසත් මිනිස්සු නිර්මාණය වෙද්දී මේගොල්ලන්ට අවශ්‍ය වුණා අනිත් මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න. කොච්චර දුරකට අනිත් මිනිස්සුන්ගෙන් ඈත් වුණාද වෙනස් වුණාද කියනවා නම් මේගොල්ලෝ මිනියෙන් පවා වෙනස් වුණා. ආදාහන කටයුතු වලින් පවා දුප්පත් මිනිස්සුන්ගෙන් වෙනස් වුණා. වෙනස් විදිහට තමයි මේගොල්ලෝ මේ දේවල් කළේ. එහෙනම් ලංකාවේ සමාජ ස්තරායනයක් නිර්මාණය වෙනවා. ක්‍රිස්තු පූර්ව 2400 විතර වගේ වෙද්දී ආසන්න වශයෙන් කිව්වොත් මීට අවුරුදු 4400කට ඉස්සෙල්ලා වගේ වෙද්දී අපේ රට තුල සමාජ ස්තරායනයක් ඇති වෙනවා. පෝසත් මිනිස්සු ඉන්නවා. දුප්පත් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා වෙනත් තැනක තමන් වෙනුවෙන්ම නිර්මාණය කරපු නගරයක ක්‍රමවත්ව නිර්මාණය කරපු ජනාවාසයක ජීවත් වෙන්න මේගොල්ලන්ට අවශ්‍ය වෙනවා. හැබැයි එහෙම ජනාවාසයක් ඒ වෙදි තිබුණේ නැහැ. එහෙම තැනක් ඒ වෙදි තිබුණේ නැහැ.
අන්න එහෙම කාල සීමාවක ලංකාවේ බලයට පත්වෙනවා ප්‍රබල චරිතයක්. අනුරාධපුරය කියන නගර නිර්මාණය කරන අනුරාධපුරය කියන රාජධානිය ආරම්භ කරන පාලකයයි තමයි පණ්ඩුකාභය රජතුමා. පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරය කියන අනුරාධ ග්‍රාමය නගරයක් විදිය නිර්මාණය කරනවා. ක්‍රමවත් විදිහට පවුරු එහෙම නැත්නම් තාප්පයක්, දිය අගල්, මන්මාවත්, ගොඩනැගිලි මේ සියලු දේවල් නිර්මාණය කරලා අනුරාධ ග්‍රාමයේ පුරවරයක් බවට පත් කරනවා. අනුරාධ ග්‍රාමය එක ප්‍රදේශයක තිබුණු ගමක් පුරවරයක් බවට පත් කරනවා. මේක පුරවරයක් බවට පත් වුණු ගමන්ම ඈත ප්‍රදේශවල ගම්මානවල ජීවත් වුණු නාගරික චින්තනයේ තියෙන නමුත් එන්න තැනක් නැතුව හිටපු මිනිස්සු. ඒ මිනිස්සු ඔක්කොම මේ නගරයට ගොනු වෙන්න පටන් ගන්නවා. කවුද මේ නගරයට එන්නේ? නාගරික චින්තනයක් තිබුණු හැබැයි නගරයක් නොතිබුණු මිනිස්සු නගරයක් නිර්මාණය වුණු ගමන් මෙන්න නගරයට ගොනු වෙනවා. මේ මොහොතේ වුණත් නගරයක් නිර්මාණය කළොත් ක්‍රමවත් ජනාවාසයක් නිර්මාණය කළොත් සල්ලි දීලා මෙතන ඉඩම අරගන්න මෙතන ඔයගොල්ලෝ වෙනුවෙන් නිර්මාණය කරපු මේ නිවාසය නිවාස සංකීර්ණ අරගන්න කියලා ක්‍රමවත්ව නිර්මාණය කරපු ජනාවාසයක් වෙන්දේසිය දැම්මොත් කී දෙනෙන්නම් ඉදිරිපත් වෙයිද? මුදල් තියෙනවා නගරයක් නැහැ. නගරයක් නිර්මාණය කරුව ගමන් ඉක්මනට ගිහිල්ලා එතෙන්ට ගොනු වෙනවා. කොච්චරනම් මිනිස්සු ඉඳීද? නාගරික චින්තනයේ තියෙන මිනිස්සු හිටියට අපේ රටේ දැන් නගරවලත් අඩුවක් තියෙන හින්දා ක්‍රමවත් ජනාවාසවල අඩුවක් තියෙන නිසා මිනිස්සු බලන් ඉන්නේ කොතනින්ද නගරයකට යන්නේ කියලා. හොඳට බලන්න ගමේ ටික ටික ආර්ථිකය දියුණු කරගත්ත මිනිස්සයා ළඟම තියෙන නගරේ පදිංචියට යනවා. ළඟම තියෙන නගරේ ආර්ථිකය දියුණු කරගත්ත මිනිස්සයා ඒ ආසන්නව තියෙන ප්‍රධාන නගරයක පදිංචියට යනවා. එතනත් ආර්ථිකය හොඳටම දියුණු කරගත්ත මිනිස්සයා දැන් කොහෙද ඉන්නේ? කොළඹ. කොළඹ පදිංචියට යනවා. එතනත් ආර්ථිකයේ දියුණු වෙන මිනිස්සයාගේ චින්තනය එතනින් අවසන් වෙන්නේ වෙනත් රටකට ගිහිලා පදිංචියට යනවා. ආර්ථිකයේ දියුණු වෙන්න විශේෂයෙන් කැපී පෙනෙන්න උත්සාහ කරනවා. මේකේ ප්‍රතිඵලයක් අපේ ප්‍රබල ශිෂ්ටාචාරයක ආරම්භය අනුරාධපුරය. අනුරාධපුරය කියන නගරය අගනගරයක් බවට පත් වෙනවා. අවුරුදු 1400කට වඩා වැඩි කාලයක් අගනගර විදිහට තියෙනවා. ක්‍රිස්තු පූර්ව යුගයේ ආරම්භ වෙන අනුරාධපුර යුගයේ විනාශ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1017 දී. 1017 මේ 2017 2018 19 20 21 අපි කියමු අවුරුදු 1000ක් කියලා කියමු. අනුරාධපුරය කියන නගරය විනාශ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1017 දී. මේ වෙද්දී අනුරාධපුර නගරය විනාශ වෙලා අවුරුදු ආසන්න වශයෙන් 1000යි. අනුරාධපුරයේ පමණක් අවුරුදු 1400ක් අපේ රටේ අගනගරේ. ඊට පස්සේ පොළොන්නරුව දඹදෙණිය යාපහුව කුරුණෑගල ගම්පොළ කෝට්ටේ සීතාවක මහනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අවුරුදු 1400ක් එක තැන අනුරාධපුරය අගනගරේ අවුරුදු 1000ක් තැන් 9කට ගමේ කියන්නේ අහිගුන්ටිකයෝ කියලා. එක තැනක වැඩි කාලයක් ඉන්න බෑ. එතනින් එහාට අපි වේගෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. අපේ අගනගර වේගෙන් මාරු කරන්න පටන් ගත්තා. අනුරාධපුරයේ පළවෙනි පාලකයා පණ්ඩුකාභය රජතුමා. අනුරාධපුරයේ අවසාන පාලකයා පස්වෙනි මිහිඳු රජතුමා. චෝල ආක්‍රමණ එල්ලවීමත් එක්ක ක්‍රිස්තු වර්ෂ 1017 දී පස්වෙනි මිහිඳු රජතුමාව චෝල දේශයට අල්ලගෙන යනවා. ඊට පස්සේ අපේ අගනගරේ වෙනස් කරනවා. චෝලයන්ගෙන් රට බේරා ගන්න මහ විජයබාහු රජතුමා අපේ අගනගරේ වෙනස් කරනවා. අපි යනවා පොළොන්නරුවට. 1070 දී පොළොන්නරුව කියන අගනගරේ නිර්මාණය වෙනවා. පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන අවුරුදු 150කට ආසන්න කාලයක් 1070 ඉඳලා 1215 වෙනකම් අපේ රටේ අගනගරය පොළොන්නරුව විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ අගනගර දෙකම අරගත්තොත් අනුරාධපුරය පොළොන්නරුව කියන මේ අගනගර දෙක අරගත්තොත් මේ අගනගර දෙකම අවුරුදු 1500ක් ආසන්න කාලයක් තිබුණා. අපි මේ අගනගර දෙක හඳුන්වන්නේ රජරට ශිෂ්ටාචාරය කියලා. ඔය ආසන්න එහෙම නැත්නම් අනුරාධපුර යුගයේම
අනුරාධපුරයේ අගනගරයේ වෙද්දිම ආරම්භ වෙන තවත් ප්‍රබල නගරයක් තියෙනවා. ඒ තමයි මාගම. අනුරාධපුරයේ ආරම්භක පාලකයා පණ්ඩුකාභය රත්තුමාගේ පුතා මුටසීව රත්තුමාගේ පුතා දේවානම් පියතිස්ස. දේවානම් පියතිස්ස රත්තුමාගේ සහෝදරයා අනුරාධපුරයේ ඉඳලා දේවානම් පියතිස්ස රත්තුමාගේ සහෝදරයා අනුරාධපුරයේ ඉඳලා පැනලා යනවා මාගමට. මාගම කේන්ද්‍ර කරගෙන නිර්මාණය කරනවා නගරයක්. ප්‍රධාන නගරයක්. අපි කියනවා මාගම අගනගරේ. මාගම කේන්ද්‍ර කරගෙන රාජධානියක් ආරම්භ කරගන්නවා. ඒ තමයි උපරාජ මහානාග. ලංකාවේ උතුරු මැද වියලි කලාපය තුල අනුරාධපුරයේ පොළොන්නරුව කියන අගනගර නිර්මාණය වෙද්දී දකුණු වියලි කලාපේ මාගම කියන නගරය නිර්මාණය වෙනවා. අනුරාධපුර නගරය විනාශ වෙනවා 1017 දී. පොළොන්නරුව නිර්මාණය වෙනවා 1070 දී. පොළොන්නරුව විනාශ වෙන්නේ 1215 දී. පොළොන්නරුවේ ප්‍රබල පාලකයෝ තුන්දෙනෙක් අපිට හම්බ වෙනවා. එක්කෙනෙක් මහා විජයබාහු රජතුමා. අනිත් කෙනා මහා විජයබාහු රජතුමාගේ මුණුබුර මහා පරාක්‍රමබාහු රජතුමා. අනිත් කෙනා මහා පරාක්‍රමබාහු රජතුමාගේ බෑනා නිශ්ශංකමල්ල රජතුමා. මම සාකච්ඡා කරන්නේ ප්‍රබල නගර දෙකක් ශිෂ්ටාචාරයක් ආරම්භ වුණු විදිහ වගේම මේ ශිෂ්ටාචාර විනාශය ගැන. ගොඩක් වෙලාවට අපිට තියෙන ගැටලුවක් පැරණි මිනිස්සු කරපු නිර්මාණ දිහා බලලා අපේ මිනිස්සුන්ට දැන් මිනිස්සුන්ට ඇයි එහෙම කරන්න බැරි? අපිට මොකද වුනේ? අපේ ශිෂ්ටාචාරයට, අපේ දැනුමට, අපේ හැකියාවල් වලට මොකද වුනේ? අපිට තියෙන ගැටලුව. ඒකට උත්තරයක් හොයාගෙන යන්නේ. අපේ දැනුමට මොකද වුනේ? හිතක් පපුවක් නැති මහ කර්කශක කටුක කළුගල් වලට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ ඇතුළත් කරලා කළුගල් වලටත් පණ දෙන්න පුළුවන් මිනිස්සු හිටියානම් සමාධි බුද්ධ ප්‍රතිමාව අවකන බුද්ධ ප්‍රතිමාව මම ගියා අවකන බුදුන්ට දැස් දුන් මිනිසා සොයා. එහෙම නිර්මාණය කරපු මිනිස්සු හිටියානම් කළුගල් වලට ජීවමාන ස්වභාවයක් ආරෝපණය කරලා ජීවමාන ගතියක් ජීවමාන භාවයක් කළුගල් වලටත් දීලා ඉසුරුමිනි පෙම්යුල නිර්මාණය කළා නම් හිතාගන්න බැරි දැවැන්ත නිර්මාණ සිදු කළා නම් එහෙම නිර්මාණය කරපු අපේ නිර්මාණ කරුවන්ට මොකද වුනේ? දැනුමට මොකද වුනේ? ඔය ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන යන්නේ. මොකද්ද සිද්ධ වුනේ? නිර්මාණය වුණු ප්‍රබල ශිෂ්ටාචාරයක් අපිට අහිමි වුණා. මොකක් හෝ වැරැද්දකින්. මොකද්ද වැරැද්ද? කොතනද ප්‍රශ්නේ තිබුණේ? හරියට අධ්‍යයනය කරගෙන අපිට වර්තමාන ශිෂ්ටාචාරයේ වර්තමාන දැනුම් පද්ධතිය විනාශ වෙන්න දෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්න ඕන. නැවත වතාවක් මේ ශිෂ්ටාචාරයේ සැරෙන් සැරේ කඩාගෙන වැටෙන්න ගියොත් අපිට කවදාවත් රටක් විදිහට ජාතියක් විදිහට ඔළුව උස්සලා ඉස්සරහට යන්න බැරි වේවි. ඒ හින්දා හරියට මේ අපේ ප්‍රබල ශිෂ්ටාචාරය අපිට අහිමි වුණේ ඇයි කියන දේ අධ්‍යයනය කරගන්න ඕන. නැවත ඉල්ලන්නේ ඉවසීමෙන් අවසන් වෙනකන් හොඳට බලන්න. හොඳට අධ්‍යයනය කරන්න අපිට මොකද උනේ කියන කාරණය. 1215 දී අපේ ශිෂ්ටාචාරය විනාශ වෙනවා. ඇයි විනාශ වුනේ? අපේ මිනිස්සු අනුරාධපුරයේ පොළොන්නරුව විතරක් නෙමේ දාලා ආවේ. මුළු වියලි කලාපෙම අපි දාලා ආවා. වියලි කලාපයේ ශිෂ්ටාචාරයක් අපි දාලා ඉන්නේ. සෑම ශිෂ්ටාචාරයකටම උරුම වුණු දේ ඒ තමයි ආරම්භය, පැවැත්ම වගේම අවසානය. රජරට ශිෂ්ටාචාරයටත් මේ දේ සිද්ධ වෙනවා. මේ වියලි කලාපය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වෙලා තිබුණු ශිෂ්ටාචාරය අපේ මිනිස්සු අත්හරිනවා. ගේ දාලා යන්න සිද්ධ වුණොත්, ගම දාලා යන්න සිද්ධ වුණොත් අපේ මිනිස්සු ගේ දාලා යන්නේ නැහැ, ගම දාලා යන්නේ නැහැ මොන ප්‍රශ්නයාවත්.
නාය යනවා. ගේ දාලා යන්න වෙන තැනකට යන්න කිව්වට යන්නේ නැහැ. මං ඉපදුනේත් මෙතන මං මැරෙන්නෙත් මෙතන කියනවා. ගම් වතුර එනවා ගේ දාලා යන්නේ නැහැ. මොනවා හෝ මොන ප්‍රශ්නයක් ආවත් අපි ඉපදුණු තැන අපි ජීවත් වෙන තැන දාලා යන්නේ නැහැ. හැබැයි දාලා ගියේ ගේ නෙමේ ගම නෙමේ ශිෂ්ටාචාරයක් අපේ මිනිස්සු දාලා යන්නේ. මේ මුණු කලාපේම දාලා යනවා. දේවානම් පියතිස්ස රජතුමා සීමා ලකුණු කරපු දුටුගැමුණු රජතුමා නිර්මාණය කරපු මහා විහාරය බාතිකාබේ රජතුමා ඔය මහා විහාරේ රුවන්වැලි මහා සෑයට රෝමෙන් පබළු ගෙනල්ලා විශාල පූජාවක් පවත්වනවා. නිකම් මනෝමය චිත්‍රයක් මවලා බලන්න රුවන්වැලි මහා සෑය වැහෙන්න පබළු වලින් දැලක් හදලා ලොකු පූජාවක් පවත්වද්දී භික්ෂුන් වහන්සේලා දහස් ගාණක් ඔතෙන්ට වැඩම කරන්න ඇති. මිනිසු දහස් ගාණක් ඔතෙන්ට එන්න ඇති මේ විශාල පින්කමට සම්බන්ධ වෙන දැන් පිච්චමල් පූජාව එහෙම නැත්නම් ව්‍යංජන පූජාවල් සිදු කරනවා. මේ වගේ දේවල් සිදු වෙද්දී ලංකා පුරා ජීවත් වෙන බෞද්ධයෝ දහස් ගණන් ගිහිල්ලා රුවන්වැලි මහා සෑය වටේට ඉඳගෙන සාදු සාදු කිය මේ පින්කම් වලට සම්බන්ධ වෙන මිනිසු දහස් ගාණක්. බාතිකාබේ රජතුමා ඔය පූජාව පවත්වද්දී පබළු වලින් දැලක් හදලා රුවන්වැලි මහා සෑය වැහෙන්න ලොකු පූජාවක් පවත්වද්දී මිනිස්සු කොච්චරනම් ප්‍රමාණයක් ඔය වටේ ඉඳ ඇද්ද? හැබැයි 1215න් පස්සේ මිනිස්සු දහස් ගාණක් ජීවත් වුණු මේ නගරෙට මිනිස්සු පූජා පවත්වන්න ආපු මේ පූජා භූමියට මේ ශිෂ්ටාචාරයට මොකද වෙන්නේ? රුවන්වැලි මහා සෑය බිමටම කඩාගෙන වැටෙනවා. කවුරුත් දන්නේ නැහැ. අබේගිරිය ජේතවනයේ විනාශ වෙනා බදන්න බැරි ගස් හැදෙනා මේවයේ. කිසි මිනිස්සෙක් දන්නේ නැහැ. දැවැන්ත නිර්මාණ සත්මහල් ප්‍රාසාදයේ බිමට කඩාගෙන වැටෙනවා. තට්ටු 9ක් උස ලෝවා මහා ප්‍රාසාද විනාශ වෙලා යනවා. අන්තිමේදී මේවා මැද විශාල ගස් හැදෙනවා. මිනිසු දහස් ගණන් ජීවත් වුණු මේ භූමිය වන සත්තු ලගින තැනක් බවට පත් වෙනවා. එච්චරම අපේ මිනිස්සු අපේ ශිෂ්ටාචාරය අත්හැරලා දාලා යනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි මිනිස්සු මේ ශිෂ්ටාචාරය අත්හැරියේ? ගෙයක් දාලා ගියා, ගමක් දාලා ගියා නෙමේ ශිෂ්ටාචාරයක් දාලා ගියා. ඇයි මිනිස්සු එහෙම කළේ? මිනිස්සු ඇයි මේ කලාපය අත්හැරියේ? එහෙනම් මොනවා හෝ විශේෂ සිදුවීම් ටිකක් බලපාන්න ඕන මිනිස්සු ශිෂ්ටාචාරයක් අත්හරින්න. සම්පූර්ණ කලාපයක් අත්හරින්න මොනවා හෝ විශේෂ හේතු ටිකක් බලපාන්න ඕන. මේක සරලව හිතන්න ඕන දෙයක් නෙමෙයි. අනුරාධපුරයේ හරි වල් බිහි වුණා. එහෙම නෙමෙයි හිතන්න ඕනේ. මිනිස්සුන්ට ඇයි එහෙම සිතුවිල්ලක් ඇති වුනේ? ඉංග්‍රීසි යුගයේදී ඉංග්‍රීසින් රජරටට ගිහිල්ලා අපේ ඒ තිබුණු පැරණි දේවල් පිළිබඳව ඒගොල්ලෝ පරීක්ෂණ කරලා හොයාගෙන ඒගොල්ලෝ අපිට පෙන්නනවා. HCP බෙල් මහත්මයා, හෙන්රි පාකර් මහත්මයා මේ වගේ උගතුන් ඒගොල්ලෝ අපිට පෙන්නනවා. තේරෙන සිංහලෙන් කිව්වොත් උඹලට මෙන්න මේම ශිෂ්ටාචාරයක් තිබුණා. මෙන්න මෙහෙම දෙයක් තිබුණා. කියන දේ ඒගොල්ලෝ අපිට පෙන්නනවා. එතකන් අපේ මිනිස්සු හෙට ගියේ නැහැ. ඩී.එස්. සේනානායක මහත්තයා ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරන්න අහපව් රජරට කලාපයට යනකම් අපේ මිනිස්සු මේ කලාපයට ගියේ නැහැ. අවුරුදු 1500කට එහා කාලයක් විශාලම නාගරීකරණය සිදුවුණු කලාපය කැලෑ වැදුණු ප්‍රදේශ බවට පත් වෙනවා. මෙහෙම වෙන්න බලපාපු ප්‍රධානම හේතුව එකක් අපේ රටේ මේ කතා කරන කාල සීමාවේ බිහි වුණු පාලකයන්ගේ දුර්වලතාවය. පාලකයන්ගේ දුර්වලතාවය. බලයට පත් වුණු පාලකයන් ගොඩක් දුර්වලයි. ඕනම තැනක නායකත්වය දෙන්න හොඳ ශක්තිමත් චරිතයක් එන්න ඕන ඉස්සරහට. ශක්තිමත් පාලකයෝ ඉන්න ඕන. අවසාන කාල සීමාව මේ ශිෂ්ටාචාරයේ විනාශ වෙන අවසන් කාල සීමාව ක්‍රිස්තු වර්ෂ 1215 ආසන්න කාල සීමාවේ බලයට පත් වෙන පාලකයෝ හරිම දුර්වල පාලකයෝ. ඒගොල්ලෝ කොච්චර දුර්වලද කියනවා නම් අවුරුද්දක් දෙකක් තුනක් එක දිගට පාලනය කරගෙන යන්න බෑ.
මහා පරාක්‍රමබාහු රජතුමා මිය යන්නේ ක්‍රිස්තු වර්ෂ 1186 දී. මේ ශිෂ්ටාචාරය විනාශ වෙන්නේ 1215 දී. මේ ශිෂ්ටාචාරය 1215 විනාශ වෙනවා. 1186 මහා පරාක්‍රමබාහු රජතුමා මිය ගියේ. 15න් 6ක් අඩු කළොත් 5න් බෑ 15යි 15න් 6ක් අඩු කළොත් 9යි. මෙතන තියෙන බිඳුවයි. එහෙනම් මෙතනින් මෙහෙට එකක් අරගත්තොත් 10යි 10න් 8ක් ගියාට පස්සේ 2යි. ඒ කියන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ මරණයෙන් අවුරුදු 29ක් යද්දී මේ ශිෂ්ටාචාරය විනාශ වෙලා. මේ අවුරුදු 29ට පාලකයන් 12 දෙනෙකුට වඩා බලයටපත් වෙනවා. ඒ පාලකයෝ 12 දෙනාගෙන් එක්කෙනෙක් නිශ්ශංකමල්ල රජතුමා. තවත් එක්කෙනෙක් කල්යාණවතී බිසව. නිශ්ශංකමල්ල රජතුමා අවුරුදු 9ක් රජකම් කරනවා. කල්යාණවතී බිසව අවුරුදු 6ක් රජකම් කරනවා. මේ දෙන්නගේ කාලය ගත්තොත් අවුරුදු 15යි. අවුරුදු 29කට පාලකයෝ 12 දෙනෙක්. ඇත්තට මෙතන 12 දෙනා කිව්වට මෙතන ලීලාවතී බිසව 3 පාරක් රජ වෙනවා. එතකොට 15 වතාවක් බලයටපත් වුණා කිව්වට කමක් නැහැ. අපි 12ක් කියමු. අවුරුදු 29ට පාලකයෝ 12යි. නිශ්ශංකමල්ල රජතුමා සහ කල්යාණවතී බිසව ඒ දෙන්න අවුරුදු 15යි. මේ අවුරුදු 29න් අපි අඩු කරමු ඒ දෙන්නගේ අවුරුදු 15. එහෙම වුණොත් 14යි. 12 දෙනාගෙන් අපි මේ දෙන්නම අඩු කරමු එහෙම වුණොත් 10යි. අවුරුදු 14කට පාලකයෝ 10 දෙනෙක් බලයටපත් වෙලා මේක අනිවාර්යෙන් වැඩි වෙනවා. ඇයි ඒ? ලීලාවතී බිසව 3 වතාවක් රජ වීම කියන කාරණෙත් එක්ක. ඒ කියන්නේ අවුරුදු 14කට 12 වතාවක් පාලකයෝ මාරු වෙනවා. ලීලාවතී බිසව 3 වතාවක් බලයටපත් වීම කියන කාරණේ අත්හැරියොත් 10 වතාවක් පාලකයෝ මාරු වෙනවා. අවුරුදු 12කට. එතනින්ම පැහැදිලි කොච්චරනම් දුර්වල තත්වයක් මේ කියන කාල සීමාවේ තිබුණද? පාලකයෙකුට තිබුණේ බලයටපත් වෙලා තමන්ගේ බලය රැකගන්න උත්සාහ කරනවා මිසක් එතනින් එහාට රටේ ආර්ථිකය දියුණු කරන්නේ කොහොමද? අවුරුදු 1500ක් පුරාවට නිර්මාණය වෙලා තිබුණු දැවැන්ත වාරි පද්ධතිය මේක නඩත්තු කරන්නේ කොහොමද? එහෙම දෙයක් හිතන්න අවස්ථාවක් පාලකයන්ට තිබුණේ නැහැ. ඉඩක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ට තිබුණේ එකම දේ තමන්ගේ බලය රැකගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ විතරයි. පාලකයෙක්ට බලය රැක ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ පිළිබඳව විතරක් හොයන්න ගියොත් රට විනාශ වෙනවා. බලය රැක ගන්න ඕන. හැබැයි පාලකයාගේ එකම ප්‍රශ්නය, එකම අවශ්‍යතාවය බලය රැක ගැනීම වෙන්න බෑ. බලය රැක ගැනීම වෙනුවෙන් පමණක් පාලකයෙක් වැඩ කරන්න ගියොත් බලන්න ශිෂ්ටාචාර විනාශ වෙලා තියෙන්නේ. අතීතය තුලින් අපි අත්දැකීම් අරගන්න ඕන. තේරුම් ගන්න ඕන. බලය රැක ගැනීම වෙනුවෙන් පමණක් පාලකයන් කටයුතු කිරීමේ ප්‍රතිඵලය ශිෂ්ටාචාරයක් විනාශ වෙච්ච එක. ඒ වගේම මේ කාලය කොච්චර දුර්වලද කියන්න හොඳම උදාහරණය. සමහර අවස්ථාවල රාත්‍රී කාලයේ රජ වෙන පාලකයෝ එළිවේදි ඝාතනයට ලක් වෙනවා. එහෙම තත්ත්වයක් තිබුණේ. ලංකා ඉතිහාසයේ කුඩාම පාලකයා වයස මාස 3යි. මාස 3ක කුඩා දරුවෙක් බලයටපත් වෙනවා. ආයස්මන්ත කියලා සෙනවියෙක් මාස 3ක් වයස කුඩා දරුවෙක්ව රජ කරවලා ඔටුනු පලන්ද වෙලා මේ කුඩා දරුවා වෙනුවෙන් මේ සෙනවියා පාලන කටයුතු කරනවා. කොච්චර දුර්වල තත්වයක්ද? රාත්‍රී අභිෂේක ලබනවා නිශ්ශංකමල්ල රජතුමාගේ දරුවා වීරබාහු. පහවදා එළි වෙද්දී කවුරුදාමන් කියලා අමාත්‍යවරයෙක් ඔහුව ඝාතනය කරනවා. මේ නම් මේ කතා කරන කාල සීමාවල් මේවා මතක තියාගන්න, කටපාඩම් කරගන්න ඉතිහාසයේ ඇත්තටම අවශ්‍යතාවය මේකද? මම කවුරුදාමන් අමාත්‍යවරයා ගැන කියද්දි, ආයස්මන්ත ගැන කියද්දි, වීරබාහු ගැන කියද්දි එහෙම නැත්නම්
පණ්ඩුකාභය රජතුමා පස්වෙනි මිහිඳු රජතුමා මේව මතක තියාගන්න කටපාඩම් කරන එකද අවශ්‍යතාවය. අපි හිතන්න ඕන. අපි විනාශ වුණේ කොහොමද කියන කාරණය. ඒක අත්දැකීමක් විදිහට අරගන්න ඕන ජීවිතේට. එහෙම නැතුව මේ විශ්ේ වැඩක් නැහැ. ඉතිහාසයේ කොච්චර කටපාඩම් කරගෙන කිව්වත් හරියට මේක තේරුම් අරගෙන අපේ ජීවිතේට අපේ රටට මේක ගලප ගන්න බැයි නම් අහපු සැරයක් වෙන්නේ. 1215 මේ ශිෂ්ටාචාරයේ විනාශ වුණා වගේ නැවත වතාවක් අපේ මේ ශිෂ්ටාචාරය දිය වෙලාම යන්න පුළුවන්. ඉගෙන ගන්න ඕනේ මේ හේතුව නිසා. නැතුව කටපාඩම් කරලා අහන ඕන තැනකින් ගිරව වගේ කියවගෙන යන්න නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඕන මේ ශිෂ්ටාචාරයට මොකද වුනේ. වර්තමානයේ හොඳට ගලපා ගැනීම කරන්න ඕන. දුර්වල පාලකයන්ගේ බලයට පත්වීම මේ ශිෂ්ටාචාරයේ පරිහානියට ප්‍රධාන හේතුවක් වුණා. ඒ වගේම මේ ශිෂ්ටාචාරය විනාශ වෙන්න බලපාපු තීරණ විදිහට කිව්වොත් මෙන්න මේ කලාපය අත්හැරලා දාලා අපි අහපව මේ කලාපයට යන්නෙම නැතිව පහතරන තෙත් කලාපයට එන්න. මෙන්න මේ ප්‍රදේශයට ඇවිල්ලා පදිංචි වෙන්න. දඹදෙණි යාපෝ කුරුණෑගල ගම්පොළ කෝට්ටේ ඊට පස්සේ මැද්දේ කඳුකරය මේ පැතිවලට අපි එන්න බලපාපු හේතුව කාලයක් යද්දි මේව වන්නේ වුණානේ. මිනිස්සු කිව්වා මේ කලාපේ වන්නේ කැලෑ තියෙන්නේ. මිනිස්සු යන්න කැමතිත් නැහැ. අන්න එහෙම තත්ත්වයන් නිර්මාණය වෙන්න බලපාපු ඊළඟ කාරණය. දෙවෙනි කාරණය. 1 2 3 කියලා මේක පෙළගස්සන්න බෑ. හැබැයි මේක විස්තර කිරීමේ පහසුව සඳහා පෙළගැස්වීමක් කරනවා. ඊළඟ කාරණය තමයි ආර්ථික පරිහානිය. අපේ රටේ ආර්ථිකය පිරිහෙන්න පටන් ගත්තා. ඇයි එහෙම වුනේ? එක දුර්වල පාලකයෝ බලයට පත් වෙලා ඒගොල්ලෝ මේ වාරි පද්ධතිය නඩත්තු කළේ නැහැ. අපේ රටේ ජීවනාලිය මිනිස් සිරුරේ කෂේරුකාව වගේ අපේ රටේ වාරි පද්ධතිය කෘෂි ආර්ථිකයක් තිබුණු රටක්. මේ පද්ධතිය නඩත්තු කරගන්න බැරුව ගියා මේ දුර්වල පාලකීන්ට. එක්කෙනෙක් දෙන්නේ නෙමේ පාලකයෝ 100 ගාණක් නිර්මාණය කරපු දැවැන්ත වාරි පද්ධතියක් අපේ රටේ තිබුණේ. රාජ්‍ය බලය තහවුරු කරගන්නේ කොහොමද කියලා විතරක් හිතන පාලකයන්ට මේ පද්ධතිය නඩත්තු කරගන්න අවශ්‍යතාවයක් තිබෙත් නැහැ, වෙලාවක් තිබෙත් නැහැ. මේ විනාශ වෙනවා. මිනිස්සු කොහොමද ගොවිතැන් කරන්නේ? මිනිස්සුන්ට ගොවිතැන් කරන්න විදියක් නැහැ. රාජ්‍ය ආදායම වේගෙන් පිරියෙන්න පටන් ගත්තා. මිනිස්සු වැවෙන් වතුර අරගෙන ඇලෙන් වතුර අරගෙන කුඹුරු කරාදී රජයට බද්දක් ගෙව්වා, දකපති බද්ද. දැන් මිනිස්සුන්ට කුඹුරු කරන්න කෘෂි කර්මාන්තය කරන්න වතුර ගන්න ක්‍රමයක් නැහැ. ඒ වාරි පද්ධතිය පිරීලා. ඒ කියන්නේ රජයේ දකපති බද්ද ගිලිහිලා යනවා. ඒ වතුර ගන්නෑනේ. මිනිස්සු වගා කරලා අස්වැන්නෙන් කොරසක් රජයට බදු ගෙව්වා. බොජකපති රාජ්‍ය භාණ්ඩාගාරය පිරුණේ. දැන් මිනිස්සු වගා කරන්නේ නැහැ. වගා කරන්න විදියක් නැහැ. ඒ කියන්නේ බොජකපති බද්ද රජයට නැති වෙලා යනවා. මිනිස්සු ගාව වත්කම් නැහැ කියන්නේ රාජ්‍ය වත්කම පිරිහෙනවා. රජයේ වත්කම වේගයෙන් පිරිහෙන පටන් ගත්තා. ආර්ථිකයේ වේගයෙන් කඩා වැටෙන්න පටන් ගත්තා. කාට හරි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක විතරමද ආර්ථික පරිහානිය? හොඳට මතක තියාගන්න. අපි සමහර වෙලාවල් වලට හොඳයි කියලා හිතන දේවල් පිටිපස්සේ වේගයෙන් පරිහානිය එනවා. අපි සමහර වෙලාවල් වලට ප්‍රබලයෝ කියලා හිතන පිරිස් පිටිපස්සේ වේගෙන් පරිහානිය එනවා. මම නැවත කියන්නේ හරි ඉවසීමෙන් මේක තේරුම් ගන්න. අපිට උනේ මොකක්ද කියන දේ. කිසි වෙලාවක ඉතිහාසය තුල අපිට හමුවන ප්‍රබල චරිතයකට මඩ ගහන්නවත් ප්‍රබල චරිතයක් හැල්ලු කරන්නවත් ගන්න උත්සාහයක්වත් මගේ තනි මතයක් ඉදිරිපත් කිරීමක්වත් නෙමෙයි මම මේ කරන්නේ. මහා පරාක්‍රමබාහු රජතුමා කියන්නේ ඉතිහාසය තුල ප්‍රබල චරිතයක්. හැබැයි මේ ශිෂ්ටාචාරයේ විනාශ වෙන්න එතුමගේත් 50%කට ආසන්න දායකත්වයක් තිබුණා. ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඇයි එහෙම කියන්නේ? එතුමා නිසා රාජ්‍ය භාණ්ඩාගාරය බංකොලොත් වුණා. මහා පරාක්‍රමබාහු රජතුමා විදේශ යුද්ධ කිහිපයක් කරනවා. එතුමා බුරුම දේශය ආක්‍රමණය කරනවා. ඒ වගේම පාණ්ඩ්‍ය දේශය එතුමා ආක්‍රමණය කරනවා.
ලංකාවේ පාලකයෙක් විදේශීය රටක් ආක්‍රමණය කළාද? එහෙම ආක්‍රමණය කරපු ප්‍රබල චරිත අතර අපිට හමු වෙන එක චරිතයක් මහා පරාක්‍රමබාහු. එතුමා බුරුම දේශයේ ආක්‍රමණය කරනවා. ඒ වෙද්දි බුරුමය පාලනය කළේ අලවුන්සිතු කියන රජතුමා. ලංකාවෙන් බුරුමයට යන සෑම වෙනද නැවකටම බුරුමේ පාලකයෝන් ඒගොල්ලන්ගේ සම්ප්‍රදාය යන වෙනද නැව පිළි අරගෙන ඒ බාණ්ඩ ඔක්කොම ටික මිලදී අරගෙන තෑගි විදියට ඇතෙකුත් දීලා එවනවා. අලවුන්සිතු රජතුමා මේ සම්ප්‍රදාය කඩ කළා. මහා පරාක්‍රමබාහු රජතුමාට අවනම්බුවක් මේක. බුරුමේ හරහා කාම්බෝජයට ගිය දූත කණ්ඩායමකට හිරිහැර කළා. මේ දේවල් වෙද්දි මේකට පලිගන්න මහා පරාක්‍රමබාහු රජතුමා බුරුම දේශය ආක්‍රමණය කරනවා. ජයග්‍රහණය කරනවා. භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීමත් එක්ක මේ ආක්‍රමණය නතර වෙනවා. ලොකු ජයග්‍රහණයක්. කීර්තියත් එක්ක ආක්‍රමණය සඳහා ගිය අපගේ සෙන්පතියෝ ආපහු ලංකාවට එනවා. එතුමා පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කරනවා. අපි සහ පාණ්ඩ්‍ය දේශය කියන්නේ මිතුරෝ. පාණ්ඩ්‍යයන්ට ප්‍රශ්නයක් වුණොත් අපි උදව් කරනවා. අපිට ප්‍රශ්නයක් වුණොත් පාණ්ඩ්‍යයන් උදව් කරනවා. පරාක්‍රම පාණ්ඩ්‍ය කියන කුමාරයා අර තිබුණු රාජ්‍ය උරුමය පැත්තකට විසි කරලා කුලසේකර පාණ්ඩ්‍ය කියන කුමාරයා මැදිහත් වෙලා චෝලයන්ගේ උදව් අරගෙන ආධාර අරගෙන රාජ්‍ය උරුමයේ තිබුණු පරාක්‍රම පාණ්ඩ්‍යව අයින් කරලා කුලසේකර පාණ්ඩ්‍ය රජ වෙනවා. පරාක්‍රම පාණ්ඩ්‍ය අපෙන් උදව් ඉල්ලනවා. සම්ප්‍රදාය උදව් ඉල්ලුවොත් උදව් දෙන්න ඕන. අනිත් එක මහා පරාක්‍රමබාහු රජතුමාගේ පිය පාර්ශවයේ ඥාතීත්වය පාණ්ඩ්‍ය සම්භවයක්. මහා පරාක්‍රමබාහු රජතුමාගේ තාත්තා මානාභරණගේ තාත්තා මහා විජයබාහු රජතුමාගේ නංගි විවාහ වෙන මිත්තා කුමරිය විවාහ වෙන පාණ්ඩ්‍ය කුමරා. ඒ කියන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ සීයා පාණ්ඩ්‍ය සම්භවයක් සහිත නැත්නම් පාණ්ඩ්‍ය කුමාරයෙක්. උදව් කරනවා. ආධාර සේනා යවනවා. ඒක අපිට ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් යම් විදිහේ අපි කීර්තියක් අරගන්නවා. කීර්තිය ලැබුණා. හැබැයි මේ ආක්‍රමණ වලට යන්න නැව් හැදුවා. හමුදාව පුහුණු කළා. ආයුධ සකස් කළා. භාණ්ඩාගාරයේ හිස් වුණා. කීර්තිය ලැබුණා. වෙන කිසි දෙයක් ලැබුණේ නැහැ. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ කොහොම හරි මේක ඇදගෙන ගියා. එතනින් එහාට මේක ඇදගෙන යන්න බැරුව ගියා. මේ ශිෂ්ටාචාරයේ පවත්වගෙන යන්න බැරුව ගියා. ඇයි? භාණ්ඩාගාරයේ හිස්. මුදල් නැහැ. සෑම මිනිස්සෙක්ගෙම අසීමාන්තිකව බදු අය කළා. මහා පරාක්‍රමබාහු රජතුමා දැවැන්ත ආගමික සේවාවක් කළා. දැවැන්ත ආගමික සේවාවක්. එතුමා විසින් බද සීමා මාලකය, ඒ වගේම දෙමළ මහා සෑය, යුදගනාව චෛත්‍ය, පොළොන්නරුවේ ගල් විහාරය, තූපාරාම පිළිමෙගය, ලංකාතිලක පිළිමෙගය මේ වගේ දැවැන්ත ආගමික නිර්මාණ ප්‍රමාණයක් එතුමා කරනවා. හොඳයි. ආගමික නිර්මාණ කරන්න ඕන. ලෝක ශාසනික සේවාවක් කරන්න ඕන. ඒ කරන ඕනෑම දෙයක් මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් වෙන විදිහේ සංවර්ධනයක් වෙන්න ඕන. විශාල වාරි කාර්මික සේවාව සිදු කරන වැව් අමුණු ලංකා ඉතිහාසයේ වෙන කිසිම පාලකයෙක් නොකරපු විදිහේ දැවැන්ත වාරි නිර්මාණ කරනවා. හැබැයි මිනිස්සු පීඩාවට පත් වුණා කියන දේ ස්ථිරයි. මේ සේවාවල් කරන්න යද්දි මේ වැඩ කරන්න යද්දි මිනිස් ශ්‍රමය අරගන්න යද්දි අනිවාර්යයෙන්ම මිනිස්සු පීඩාවට පත් වුණා. වේලාසන මිනිස්සු මේ කලාපය දාලා යන්න ඇති අපිට බෑ මෙහි ඉන්න. මිනිස්සුන්ට ඒක හිරිහැරයක්. මේ හැම වැඩක්ම කරද්දි ලොකු මුදලක් වියදම් වෙද්දි ලොකු වත්කමක් යද්දි මිනිස්සුන්ගෙන් අසීමාන්තිකව බදු අය කළා. මිනිස්සුන්ට මේ බදු ගෙවා ගන්න බැරුව ගියා. මිනිස්සු මේ කලාපය අත්හැරියා. අත්තල මිනිස්සු මෙහෙට ආවා. ලංකාවේ රුහුණට ආවා. රුහුණු ප්‍රදේශයේ මිනිස්සු පදිංචි වෙන්න පටන් ගත්තා. මිනිස්සු මේ ප්‍රදේශවල සංක්‍රමණය වුණා. මේක හොඳටම පැහැදිලි. නිශ්ශංකමාල රජතුමා බලයටපත් වෙලා ප්‍රධාන බදු වර්ග 5ක් අවුරුදු 5කට නිදහස් කරනවා. සුළු බදු වර්ග සම්පූර්ණයෙන් නිදහස් කරනවා. මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලෙදී සිරබාරයට පත් වුණු මිනිස්සු හොරු විදිහට හිරේට දාපු මිනිස්සු නිදහස් කරලා දානවා. නිශ්ශංකමාල රජතුමා පැහැදිලිව කියනවා මහා පරාක්‍රමබාහු රජතුමා අසීමාන්තිකව බදු අය කරපු හින්දා මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැතිව මිනිස්සු හොරු බවට පත් වුණා. ඒ මිනිස්සු හිරේට ගියා. එතුමයි මිනිස්සුන්ව නිදහස් කරලා ජීවත් වෙන්න ක්‍රමයක් පවා හදලා දෙනවා.
එහෙනම් ප්‍රබල පාලකයෙක් මහා පරාක්‍රමබාහු රජතුමා කියන්නේ. හැබැයි එතුමාගේ සංවර්ධනයේ පිටිපස්සේ පරිහානියක් ආවා. සංවර්ධනයක් රටක වෙන්න ඕන. හැබැයි ඒ සංවර්ධනය රට තුල සිදු වෙන්න ඕනේ දරා ගන්න පුළුවන් වෙන විදිහට. වේගය හොඳයි. හැබැයි දරා ගන්න බැරි වේගයකින් ගියොත් වේලාසන පොළොව යටට යන්න පුළුවන්. තැන් තැන්වල බෝඩ් එක ගහලා තියෙන්නේ දැන්වීම ගහලා තියෙන්නේ වේගය පිනවයි මරුවා කැඳවයි කියලා. වේගය හොඳයි ඉක්මනට ගමනාන්තයට යන්න පුළුවන්. හැබැයි ඒ වේගය තමන්ගේ අවසානයටත් වේගයෙන් එක්කගෙන යන්න තමන්ව ඇදගෙන යන්න හේතුවක් වෙන්න පුළුවන්. මහා පරාක්‍රමබාහු රජතුමාගේ මේ ප්‍රතිපත්තිය රටේ ආර්ථිකය පිරිහෙන්න ප්‍රබල විදිහට බලපෑවා. මිනිස්සු රජරට කලාපයේ අත්හැරලා දාලා ගියා. ආර්ථික පරිහානිය ගැන කතා කරද්දී මම තව එක කරුණක් විස්තර කරන්නම්. ඒ තමයි මහා පරාක්‍රමබාහු රජතුමාට තිබුණු චින්තනය. එතුමාට තිබුණු අවශ්‍යතාවයක් මම විතරයි. තමන්ට තියෙන අභියෝග ඔක්කොම ටික එතුමා මර්ධනය කරගෙන ගියා, විනාශ කරගෙන ගියා. චූල වංශය තුල පැහැදිලිව තියෙනවා පොළව දුහවිලි වෙන තෙක් මිනිස්සු මැරුවා කියලා. කවුද මේ මැරෙන්නේ? අපේ රටේ මිනිස්සු. ආර්ථිකයට දායක වෙන්න පුළුවන් ශක්තිමත් තරුණ ප්‍රජාව මිය යන්නේ. එතුමාට ලොකු අභියෝගයක් තිබ්බා රුහුණෙන්. මං කිව්වේ මිනිස්සු පැනලා ගියේ රුහුණට. මහා පරාක්‍රමබාහු රජතුමා රජ වෙලා අවුරුදු 8යි. රුහුණේ මිනිස්සු තවත් කැරලි ගහනවා. ඒ කියන්නේ එතුමාව ප්‍රතික්ෂේප කරලා දාලා ආපු මිනිස්සු මේ. එහෙනම් මහා පරාක්‍රමබාහු රජතුමා දැඩි ලෙස රුහුණ මර්ධනය කරන්න පටන් ගත්තා. දිගින් දිගට රුහුණ මර්ධනය කළා. එතුමා මිය ගිහිල්ලා අවුරුදු 29ක් යද්දී අපේ රටේ විනාශය නැත්නම් රජරට ශිෂ්ටාචාරයේ විනාශයට බලපාපු ආසන්නතම ප්‍රධානම හේතුව වෙනවා. ඒ තමයි කාලිංග මාගේ ආක්‍රමණය. අපේ රටේ විමුක්තිකාමී අරගල ඉස්මතු වෙන්නේ රුහුණෙන්. එලාන රජතුමා අනුරාධපුරය පාලනය කරයි දුටුගැමුණු රජතුමා විමුක්තිකාමී අරගලය සංවිධානය කරන්නේ රුහුණෙන්. අනුරාධපුරයේ විනාශ වෙද්දී චෝල ආක්‍රමණත් එක්ක මහා විජයබාහු රජතුමා විමුක්තිකාමී අරගලය සංවිධානය කරන්නේ රුහුණෙන්. 1215 කාලිංග මාග ගහද්දී විමුක්තිකාමී අරගල පටන් ගන්න සංවිධානය වෙන රුහුණ නිහඬයි. කිසි මිනිසෙක් කාලිංග මාගට විරුද්ධ වුණේ නැහැ. විරුද්ධ නොවුනා නෙමෙයි විරුද්ධ වෙන්න හයියක් නැහැ. ඇයි මහා පරාක්‍රමබාහු රජතුමා දිගින් දිගට රුහුණ මර්ධනය කරලා තිබුණ මිනිස්සු හෙම්බත් වෙලා හිටියේ. මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ අපේ රටේ හරි නායකත්වයක් නැහැ. ඇයි එහෙම වුනේ? එතුමා විසින් තමන්ට අභියෝග එල්ල වෙන්න තිබුණු සියලු දෙනාවම මර්ධනය කළා. ගොවියෙක් වුණත් දන්නවා අංකුර ඉතුරු කරන්න ඕන කියලා. කෙහෙල් පැලයක් හිටවලා මේක හැදිලා කෙහෙකන හැදීගෙන එද්දි ගොවියා ගිහිල්ලා ඒ වටේ තියෙන අනිත් පැල ටික ගලවලා දානවා. හැබැයි ගලවදී ඔක්කොම පැල ගලවන්නේ නැහැ. එකක් දෙකක් ඉතිරි කරනවා. ඇයි? මේ කෙහෙල්කන කැපුවට පස්සේ ඊගවට හැදෙන්න තව එකක් තියෙන්න ඕන. ගොවියා දන්නවා අංකුරයක් තියෙන්න ඕන. හැබැයි වටේ තිබුණු පැල ඔක්කොම ගලවලා විසික් කළොත් මොකද වෙන්නේ? කෙහෙකන කපලා අරගනි. හොඳ ලොකු කෙහෙකනක් හැද ඒක හරි. හොඳ අස්වැන්න. හැබැයි එතනින් එහාට කිසි දෙයක් නැති වෙනවා. අමුතුවෙන්ම ගෙනල්ලා හිටවන්න වෙනවා. ඒ දේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ වුණා. එතුමා සියලු අංකුර විනාශ කළා. තමන්ගෙන් පස්සේ තමන්ට එල්ල වෙන්න පුළුවන් අභියෝග තියෙන සියලුම කට්ටිය මර්ධනය කළා. ඒකේ ප්‍රතිඵලය එතුමාගේ මරණයෙන් පස්සේ අපේ රටේ පාලනය බාරගන්න පාලකයෙක් අංකුරයක් තිබුණේ නැහැ. ඉන්දියාවෙන් ගෙන්නන්න සිද්ධ වුණා. නිශ්ශංකමල්ල රජතුමා එන්නේ ඉන්දියාවෙන්. ගොවියා දන්නව අංකුරයක් තියන්න ඕන. හැබැයි මහා පරාක්‍රමබාහු රජතුමා එහෙම කළේ නැහැ. ප්‍රබලයෙක් කියලා අපි කතා කරන ඇත්තටම ප්‍රබල පාලකයෙක් ප්‍රබලයෙක් කියලා කතා කරන මහා පරාක්‍රමබාහු රජතුමාගේ ශ්‍රේෂ්ඨත්වයේ පිටිපස්සෙම මේ ශිෂ්ටාචාරයේ පරිහානිය වේගින් ආවා. එහෙනම් අපි හොඳට මතක තියාගන්න ඕන. රටක සංවර්ධනය සිදු වෙද්දී ඒ සංවර්ධනය රටට දරා ගන්න පුළුවන් වෙන්න සිදු කරන්න ඕනේ. අසීමාන්තිකව සංවර්ධනයක් සිදු කරන්න ගියොත් ඒ සංවර්ධනය සිදු කරන පාලකයාගේ නම ලියවෙයි. නමුත් ඊට පස්සේ සිදුවන පරිහානිය ශිෂ්ටාචාරයේ මිනිස්සුන්ට රටේ මිනිස්සුන්ට දරා ගන්න බැරි වේවි.
ඒතර මෙන්න මෙහෙම සිදුවීමක් අපේ ශිෂ්ටාචාරය තුල අපේ රට තුල සිදු වෙනවා. පාලකයන්ගේ දුර්වලතාවයේ ආර්ථික පරිහානිය මේ කියන්නේ හේතු බලපානවා. නමුත් මම මෙතන සඳහන් කරන්නේ නැතුව ඉස්සරහට යනවා. ඒ තමයි මහා පරාක්‍රම බාහුරත්තුමාගේ ප්‍රතිපත්තිය. විවිධ විදිහට බලපෑවා මේ ශිෂ්ටාචාරයේ පරිහානිය සඳහා. මේ ශිෂ්ටාචාරය පිරිහෙන්න බලපාපු තව කාරණයක්. ඒ තමයි කාලිංග සහ පාණ්ඩ්‍ය වංශිකයන් අතර සිදු වුණු අර්බුදය. මහා විජයබාහු රජතුමා තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය සකස් කරද්දී කාලිංග දේශයෙන් සහ පාණ්ඩ්‍ය දේශයෙන් විවාහ සම්බන්ධතා හදාගත්තා. ප්‍රදේශ දෙකක් එක්ක ප්‍රධාන සම්බන්ධතා ටික නිර්මාණය කරගන්නවා කාලිංගය සහ පාණ්ඩ්‍ය දේශය. මහා විජයබාහු රජතුමා තමන්ගේ බිසවක් විදියට තෝරගන්නවා කාලිංග දේශයෙන් ගෙන්වාගත් තිලෝක සුන්දරිය. තිලෝක සුන්දරිය විවාහ කරගන්නවා. ඒ වගේම තමන්ගේ නංගි මිත්තා කුමරිය විවාහ කරලා දෙනවා පාණ්ඩ්‍ය කුමරෙකුට. මේ ප්‍රතිපත්තිය සාර්ථක වෙනවා. ඇයි එතුමා එහෙම කළේ? එතුමා එහෙම කළේ චෝලයන්ගෙන් අපිට තර්ජනයක් එල්ල නොවෙන්න. ඒ ප්‍රතිපත්තිය සාර්ථක වුණා. ඒක හරි. මොකද එතුමාගේ කාල සීමාවෙදී චෝලයෝ කවදාකවත් අපිට පහර දෙන්නේ මේ විදේශ සම්බන්ධතාවය නිසා. ඒ වගේම එතුමාගේ කාලය තියා පොළොන්නර යුගයේ කිසිම අවස්ථාවක නැවත චෝලයෝ අපිට පහර දීම සිද්ධ කරන්නේ නැහැ. මේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් විදිහට. එතුමාගේ විදේශ ප්‍රතිපත්තියේ මොහොතේ සාර්ථක වුණාට ඒ ප්‍රතිපත්තියේ දිගුව කාලිංග සහ පාණ්ඩ්‍ය වංශිකයන් අතර දෙවැන් තරගලයන් නිර්මාණය වෙනවා. අපේ රටේ රජකම හා සම්බන්ධව. මොකද මහා විජයබාහු රජතුමා විවාහ කරගත් කාලිංග කුමාරිකාව තිලෝක සුන්දරිය මේ නිසා ලැබෙන දරු මුණුබුරු පරම්පරාව. මහා විජයබාහු රජතුමාගේ දරුවෝ මුණුබුරු පරම්පරාව. පසුකාලීනව රජකමට උරුමකම් කියන්න පටන් ගත්තා. ඒක ගැටලුවක් නෑ. හැබැයි කාලිංග වංශිකයෝ රජකමට උරුමකම් කියන්න පටන් ගත්තා. මහා විජයබාහු රජතුමාගේ නැගණිය මිත්තා කුමරිය පාණ්ඩ්‍ය කුමරා සමග විවාහ වෙනවා. ඒ නිසා ලැබුණු දරු මුණුබුරු පරම්පරාව වගේම පාණ්ඩ්‍ය වංශිකයෝ රජකමට උරුමකම් කියන්න පටන් ගත්තා. මේ තත්ත්වය ගොඩාක් උග්‍ර වෙන්නේ මහා පරාක්‍රම බාහු රජතුමාගේ මරණයෙන් පස්සේ. මේගොල්ලෝ එකිනෙකා මරාගෙන රජකම වෙනුවෙන් කුලල් කාගත්තා. මහා පරාක්‍රම බාහු රජතුමාගේ මරණයෙන් පස්සේ ගෙවිලා ගිය අවුරුදු 29 කියලා කියන්නේ අපි මේ කාලේ ලංකාවේ ජීවත් වුණා නම් ජීවිතයේ හරිම දුෂ්කරම ඛේදනීයම කාල සීමාවක්. එකිනෙකා මරා ගන්න රජකම වෙනුවෙන් කුලල් කා ගන්න රජකම ගැන පමණක් හිතන කාල සීමාවක්. කාලිංග වංශයේ නිශ්ශංකමල්ල බලයට පත් වෙනවා. කල්යාණවතී බිසව බලයට පත් වෙනවා. සහස්සමල්ල බලයට පත් වෙනවා. චෝඩගංග බලයට පත් වෙනවා. අපේ රටේ කට්ටිය නෙමෙයි කාලිංග වංශිකයෝ. පාණ්ඩ්‍ය වංශිකයන් අතරින් බලයට පත් වෙනවා පරාක්‍රම පාණ්ඩ්‍ය. ලීලාවතී බිසව තුන් පාරක් රජ වෙනවා. එකිනෙකා මරාගත් රජකම වෙනුවෙන් කුලල් කාගත්ත කාල සීමාවක්. ඒ වගේම වසංගත රෝග පැතිරෙනවා. මේ ප්‍රශ්න ගොඩාක් තියෙද්දි මේ ශිෂ්ටාචාරයේ මිනිස්සු මේ ශිෂ්ටාචාරයේ ජීවත් වුණු මිනිස්සු මේ ශිෂ්ටාචාරයෙන් එළියට ඇදලා දමන සිද්ධිය වෙනවා. සමහර විට මේ ප්‍රශ්න ඔක්කොම වෙද්දිත් ඒ ඔක්කොම දේවල් ඉවසගෙන මේ කලාපයට වෙලා මිනිස්සු ජීවත් වෙන්න ඇති. අපි යන්නේ මේ කලාපය අත්හැරලා අපි යන්නේ මේ ප්‍රදේශයේ දාලා එහෙම කියපු මිනිස්සු ඉන්න ඇති. එහෙම හිටපු මිනිස්සුන්ව මේ ප්‍රදේශයෙන් එළියට ඇදලා දාන සිද්ධිය වෙනවා. ඒ තමයි 1215 සිදු වුණු කාලිංග මාගගේ ආක්‍රමණය. අපේ දැනුම අපේ තිබුණු සියලුම සම්පත් විනාශ වෙන බලපාපු ප්‍රධාන හේතුව 1215 සිදුවෙන මේ සිදුවීම. ලංකා ඉතිහාසයේ කවමදාකවත් ලංකාවට සිදු නොවුණු විදිහේ හානියක් සිදු වෙනවා. ඕනම දෙයක් වේගෙන් දියුණු වෙන්න පුළුවන්. අපේ රටේ දැනුමත් අපේ ශිෂ්ටාචාරයත් වේගෙන් ඉහළ ගිහිලා තිබුණා.
වේගෙන් ඉහළ ගිහිලා තිබුණු අපේ රටේ දැනුම අපේ ශිෂ්ටාචාරය කඩා වැටුණු පළවෙනි අවස්ථාව කාලිංග මාගේ ආක්‍රමණය. ලංකාව ආක්‍රමණය කරපු ආක්‍රමණිකයෝ ඕන තරම් අපිට හම්බෙනවා. පටන් ගන්න සේනගුත්තිකගෙන්. සේනගුත්තිකගේ ආක්‍රමණයෙන් පටන් අරගෙන එකින් එක ආක්‍රමණිකයෝ අපේ රට ආක්‍රමණය කරපු අවස්ථා හම්බෙනවා. හැබැයි ඒ ආක්‍රමණිකයෝ බෞද්ධ විරෝධීන් නෙමේ. ආක්‍රමණය සිදු කරන අවස්ථාවන් වලදී කලහකාරීව වැඩ කරලා තියෙනවා. විනාශ කරලා තියෙනවා. හැබැයි ආක්‍රමණයෙන් පස්සේ දිගින් දිගට කලහකාරීව ඒගොල්ලෝ හැසිරුන්නේ නැහැ. කාලිංග මාග කියන්නේ ප්‍රතිපත්තියක් විදිහට විනාශ කිරීම කියන දේ ඔළුවේ තියාගත්ත මිනිස්සෙක්. ප්‍රතිපත්තියක් විදිහට බුදුදහම විනාශ කරපු කෙනෙක් කාලිංග මාග. පන්සල් වලට ගිහිල්ලා විහාරවල බුදු පිළිම කුඩු කරලා නේත්‍රාවලට ඔබවල තිබුණු මැණික් ගල් අරගෙන ගිහිල්ලා තමන්ගේ භාණ්ඩාගාරයේ පුරවගත්ත මිනිස්සෙක්. පුස්තකාල වලට ගිහිල්ලා පුස්කොළ පොත්වල ගිනි තියපු මිනිස්සෙක්. උපාසකයන්ටත් ගැහුවා කියලායි කියන්නේ. චූලවංශේ තියෙන්නේ එහෙම. එතනින් අදහස් කරන්නේ කාලිංග මාගගේ විරුද්ධවාදියා සෙබලෙක්ම වෙන්න අවශ්‍ය නැහැ. කොච්චර දැහැමි කෙනෙක් වුණත් එයාට අදාළ නැහැ. හැම කෙනෙකුටම එයා පහර දෙනවා. පොළොන්නරුවේ පුස්තකාලයේ පොත්ගුල කාලිංග මාග ගිනි තියනවා. සති ගාණක් ගිනි ගන්නවා. පොළොන්නරුවට ගිහිල්ලා බැලුවොත් දැනුවොත් පොත්ගුලේ බිත්ති කළු පාටයි. ඇයි ඒ? ගිනි ගත්තේ අපේ පොත්ද? ගිනි ගත්තේ පොත් විතරක් නෙමෙයි අපේ දැනුම. අපේ දැනුම ගිනි ගත්තේ. මෙන්න අපේ පරිහානිය. පොතක් ගිනි ගන්නවා කියන්නේ දැනුමක් ගිනි ගන්නේ. මිනිස්සු මරලා දැම්මා. මරුනේ මිනිස්සුද? මරුනේ අපේ දැනුම. පොත් ගිනි ගනිද්දි මිනිස්සු මිය යද්දි වැඩිහිටියා ළඟ තියෙන දැනුම බාලයාට දෙන්න බැරි වෙද්දි විනාශ වෙන්නේ මොකද්ද? අපේ දැනුම විනාශ වෙන්නේ. මෙන්න අපේ පරිහානිය. ලොකු දැනුම් සම්භාරයක් තිබුණු ශිෂ්ටාචාරයක් වේගෙන් විනාශ වෙන්න පටන් ගත්තා. කාලිංග මාගගේ ආක්‍රමණයත් එක්ක. අපේ මිනිස්සු මේ කලාපය දාලා රජරට කලාපය අත්හැරලා පහතරට තෙත් කලාපයට ආවා. ඇවිල්ලා පහතරට තෙත් කලාපය තුල ජනාවාස නිර්මාණය කරන්න පටන් ගත්තා. ඉස්සල්ලා කරපු නිර්මාණ හපවු අපේ මිනිස්සුන්ට කරගන්න බැරුව ගියා. මුලින් තිබුණු හැකියාව මුලින් තිබුණු ශක්තිය මේ මිනිස්සුන්ට නැති වුණා. දැන් අපේ සමාජ කියනවා එදා කරපු දේවල් දැන් කරන්න බෑ. ඇත්ත. එදා කරපු දේවල් දැන් කරන්න බෑ. ඇයි ඒ? මේ ශිෂ්ටාචාරයේ පිරිහෙද්දී අපේ දැනුමත් පිරිහිලා ගියා. මම නැවත කියන්නේ ගිනිගත්තේ පොත් නෙමෙයි ගිනිගත්තේ දැනුම. මියගියේ මිනිස්සු නෙමෙයි. මියගියේ දැනුම. දාලා ආවේ රජරට නෙමෙයි. දාලා ආවේ දැනුම. එතනින් එහාට අපිට කිසි දෙයක් කරගන්න බැරි නිකම්ම පිරිසක් බවට අපිපත් වුණා. කිසි දෙයක් කරගන්න බෑ. එතනින් එහාට අපේ ස්වයං පෝෂිතභාවයේ වේගෙන් බිඳ වැටෙන්න පටන් ගත්තා. වෙනත් රටවලින් ධාන්‍ය ටික ගේනකම්, හාල් ටික ගේනකම්, කෑම ටික ගේනකම් මුහුද ගාවට ගිහිල්ලා කට අරගෙන බලාගෙන ඉන්න જાතියක් බවට අපිපත් වෙන්න පටන් ගත්තා. හැබැයි අපි අහපෝ කොහොම හරි නැගිටින්න උත්සාහ කළා. අපි අහපෝ නැගිටින්න උත්සාහ කළා. උත්සාහ කළාට අපි අහපෝ කඩාගෙන වැටුණා. එහෙම අවස්ථා කිහිපයක් අපේ ඉතිහාසයේ තියෙනවා. මොනවාද ඒ අවස්ථා ටික? අපි අපේ රටේ මේ ශිෂ්ටාචාරයේ දියුණුව මේ පැත්තට අපි කිව්වොත් දියුණුව කියලා, මේ පැත්තට අපි කාලය කියලා කිව්වොත් අපි වේගෙන් දියුණු වීගෙන ආවා. වේගෙන් දියුණු වීගෙන එද්දී ක්‍රිස්තු වර්ෂ 1017 විතර වගේ කාල සීමාව වෙද්දී අපේ දියුණුවට පළවෙනි පහර දීම සිද්ධ වෙනවා ක්‍රිස්තු වර්ෂ 1017 කියන අනුරාධපුර යුගයේ පරිහානිය. ඒත් එක්ක අපේ දියුණුව යම් මට්ටමකට කඩාගෙන වැටෙනවා.
හැබැයි අපි අහපව් දියුණු වෙන්න පටන් ගත්තා. අපි සෑහෙන දුරකට කඩාගෙන වැටෙන සිදුවීම අපි දැන් කතා කරපු සිදුවීම. ඒ තමයි 1215 කාලිංග මාර්ගයේ ආක්‍රමණය. අපි සෑහෙන දුරකට ඇදගෙන වැටෙනවා. මෙන්න අපි විනාශ වුණු තැන. මෙහෙම නොවී අපි ඉදිරියට ගියා නම් අපි සෑහෙන දුරක් ඉස්සරහට ගිහිල්ලා. අපේ ශිෂ්ටාචාරයේ සෑහෙන දුරක් ඉදිරියට ගිහිල්ලා. අපි ඇදගෙන වැටුණා. හැබැයි අපි ආපහු නැගිට්ටා. නැකිලා යන්න ගියා ඉස්සරහට. දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ මේ යුගවලට යද්දී අපි හිමින් සිරුව නැකිලා ඉස්සරහට යන්න ගියා. හැබැයි අපිට ආපහු අපේ ශිෂ්ටාචාරයට පහර දීමක් වෙනවා. කඩා වැටීමට හේතුවක් වෙනවා. ඒ තමයි 1505. එතනින් එහාට අපිට නැගිටින්න බැරි වෙනවා. කඩාගෙන වැටෙනවා. නැවත මේ කඩාගෙන වැටීමේ වේගය වැඩි වෙනවා. ඒ 1638 ලන්දේසීන්ගේ පැමිණීමත් එක්ක තවත් මේ කඩාගෙන වැටීම වේගවත් වෙනවා. ඒ 1815 අපි ඉංග්‍රීසීන්ට යටත් වීමත් එක්ක අපි ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා ගන්නවා. මම හිතන්නේ අපි දැන් ඉන්නේ මෙහි. අපි දැන් ණය වුණු රටක්. අපේ ශිෂ්ටාචාරයට වෙච්ච දේ. ඇයි දැන් අපිට ඉස්සර වගේ වෙන්න බැරි? ඇයි ඉස්සර දේවල් කරන්න බැරි? අපි දිගින් දිගට කඩාගෙන වැටුණා. ඉතිහාසය තුලින් අපි අත්දැකීම් අරගන්න ඕන. අපේ ශිෂ්ටාචාරය අහපව් මෙහෙට ගන්න නම් අපි මොකක්ද කරන්න ඕනේ? පරිහානියක් පිළිබඳව හොඳ අවබෝධයක් ඔබ අරගන්න ඇති. සියලු දෙනාටම ආයුබෝවන්.